සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න සති කිහිපයකින් පස්සේ නැවතත් මම ඔබ හමුවට එනවා. අපේ බෞද්ධ උපදේශනයේ පිළිබඳ පාඨමාලාවේ අද 14 වෙනි පියවර. ඇත්තටම හරි සතුටුයි අපි ටික දුරක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. අපි යම්කිසි වෙනසක් ඇති කරලා තියෙනවා. යම්කිසි දැනුමක් අපි ඔබට ලබා දීලා තියෙනවා. අපිත් එක්ක ආරම්භයේ සිටම මේ මොහොත දක්වාම බොහොම උනන්දුවෙන් සිටිනා වූ හැම දෙනාටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ හිත හදන වැඩපිළිවෙලක් ලංකාවේ අපි හදන්නට ඕනේ. ඒ හදන්න අවශ්‍ය කරන පසුබිම අපිට ඕන තරම් තියෙනවා. එහෙම පසුබිමක් තිබුණා. මෑත කාලයේදී ඇති වුණු විවිධාකාර ප්‍රවණතා නිසා ඒ පසුබිම නැති වුණ නිසා ඒක නැවතත් ඇති කරන්නටයි අපේ මේ උත්සාහය. ඔබ දන්නවද දැන් සාමාන්‍ය මේ එක වැඩසටහනක් සජීවීව වගේම YouTube එක හරහා සතියක් විතර ගිහිලා බලනකොට 1000ක පමණ පිරිසක් මේක නරඹනවා. ශ්‍රවණය කරනවා. මේ වැඩසටහනත් එක්ක ඉන්නවා. අපි ඇත්තටම මේ ප්‍රවණතාවය ගැන සතුටු වෙනවා. මොකද අන් කවරදාටත් වඩා මේ හිත හදන වැඩපිළිවෙල ගැන අපි කතා කරන්න ඕනේ. අපි අඳුන ගන්න ඕනේ. මොකද පැහැදිලි එහෙම යාන්ත්‍රණයක් නැති නිසා. ඔබ දන්නවා ඇති දැන් සාමාන්‍ය දල සෞඛ්‍ය ගත්තහමත් මේ වසංගත සමයේ බොහෝ දෙනා දැන් කතා කරනවා. අර කෝල් කරනකොට ෆෝන් එකෙන් ඇහෙන මේ රෙකෝඩින් එකෙත් මේක ගැන කතා කරනවා. ඒ මට්ටමට මේක ආවා කියන්නේ ඇත්තටම අපි සතුටුයි. මොකද හැමදාම හිත හදන වැඩපිළිවෙලට දිය යුතු තැන කිසිම තැනකින් ලැබුණේ නැහැ. දිය යුතු අවධානය ලැබුණේ නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවා දිය යුතු අවධානය ලැබුණේ නැහැ. ඒ නිසා මේ කාලයේදී මේ අවශ්‍යතාවය අඳුන ගැනීමත් ඉතාමත්ම වටිනවා. මොකද මේ අපේ තියෙන දේශපාලන සංස්කෘතික පසුබිම මෑත කාලයේ තියෙන. ඒ වගේම තමයි මේ ආර්ථික ගැටලුත් එක්ක ඇති වෙන මේ සමාජ අසහනයන්. මේ හැම එකකටම උත්තර දෙන්න, උත්තර බඳින්න අනාගත සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනගා ගන්න නම් අපි මානසික සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම මේ මානසික සෞඛ්‍ය සතිය තුළ දැක්මක් ඇතුව කතා කරන්න ඕනේ. මොකද පැහැදිලි ව්‍යුහයක් පැහැදිලි පද්ධතියක් මිනිස්සුන්ට හිත හදාගන්න තවමත් අපසතුව නැති නිසා. යම් යම් ක්‍රමවේද තියෙනවා. ඒ වුණත් ඒවැය තියෙන සාර්ථකභාවය. ඒවා කොච්චර ජනගත වෙලාද කියන එක තවමත් ප්‍රශ්නයක්. පොඩි උදාහරණයක් ඇරෙයි දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඔබ දන්නවද උපදේශක මහත්මීන් අවම වශයෙන් දෙදෙනෙකු සිටිනවා. එතකොට මේ ගැන සමාජයේ මිනිස්සු කොච්චර දන්නවද? උපදේශනයේ සඳහා සමාජයේ තියෙන පෙළඹවීම මොකක්ද? සමාජයේ තියෙන මතය මොකක්ද? මේවා තවමත් බොහෝ තැන්වල නිවැරදි විය යුතුයි. ජනතාව තවමත් දන්නේ නැහැ උපදේශනයකින් Tamanට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා. හැමෝම හිතන්නේ Tamanට ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි වුණාම එහෙම නැත්නම් ලොකු මානසික ගැටලුවක් ඇති වුණාම තමයි මේ උපදේශනේ හොයාගෙන යන්න ඕනේ කියලා. මේක නිකන් ලොකු මදිකමක් වගේ කියලා. අන්න ඒ නිසාම තමයි අපේ පින්වත් සද්දමාරේ පදනමත් අපේ මේ කල්යාණ මිත්‍රයෝ කීප දෙනෙක් එකතු වෙලා මේ ලංකාවේ අපි ගාව තියෙන බොහොම සාර්ථක ලෝකෙම පිළිගන්න ලෝකෙම වැළඳගත්ත ලෝකෙම පරිශීලනය කරන ලෝකෙම ප්‍රයෝජනයට ගන්න බුද්ධ දර්ශනයත් එක්ක බුදු දහමත් එක්ක අපි කොහොමද කුසලතාවන්ගෙන් පරිපූර්ණ ඵලදායි දක්ෂ සාර්ථක උපදේශක පරපුරක් ගොඩනගා ගන්නේ හුදු අපේ සාමාන්‍ය ජනතාවගේ යහපත් මානසික සෞඛ්‍ය සඳහා. අන්න ඒ උතුම් අරමුණ එක්ක තමයි මේ උපදේශන පාඨමාලාව ආරම්භ වෙන්නේ. එතකොට බොහෝ දෙනා මේකට එකතු වුණා. පස්සේ කීප දෙනෙක් අයින් වුණා කීප දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් නිසා. ඒකට කිසිම ගැටලුවක් කිසිම වෛරයක් ද්වේෂයක් අපේ හිතවල නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ ඇත්තටම මේ රැඳෙන පිරිස. ඒත් එක්කම තමයි අපිට සජීවී කතාබහක් ගොඩනගා ගත හැකි වන්නේ. අපි බොහොමයක් බලාපොරොත්තු වෙන්නේ මේ අපිත් එක්ක උපදේශකවරුන් සමූහයක් ගොඩනගින්න එක. ඒ වගේම තමයි උපදේශනීය පිළිබඳව දන්න අහලා තියෙන අඩු ගානේ සර්ටිෆිකේට් කෝස් එකක් හරි කරලා තියෙන කවුරු හරි ඉන්නවා නම් එකතු වෙන්න අපිත් එක්ක. මේ ගැන අනිත් අයට මේ පණිවිඩය බෙදා හරින්න. මොකද අපේ අරමුණ තමයි හැකියාවන්ගෙන් පිරිපුන් කුසලතාවයන්ගෙන් පිරිපුන් සාර්ථක ඵලදායි උපදේශක පරපුරක් හදන එක. ඒකට බුදුදහමෙන් එන්න ඕනේ පන්නරේ ලබා දෙන එක. එතකොට දැන් පහුගිය සති 3 පුරාවට රයිට් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් උපදේශකවරයාට දැනගත යුතු දහම්
කරුණු අපි ටිකක් විෂය කරුණු ටිකක් වැඩිපුර අපි පාවිච්චි කරේ වැඩිපුර ඇතුළත් කරේ ඒ දැනගත යුතු කොටස දැනගන්න. එතකොට උපදේශකවරයා ඒ දැනගත යුතු ටික දැනගන්නට ඕනේ. නිවැරදිව. තව ඔබ පොතපත අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතුයි. ඒක තමයි එක කුසලතාවයක්, knowledge කියන එක. ඊළඟ ස්කිල් එක තමයි ඊළඟ කුසලතාවය තමයි මේ තව කෙනෙකුට තේරුම් ගත හැකි පරිද්දෙන් මේ දහම් කරුණ කොහොමද අපි පුද්ගලගත කරන්නේ, කොහොමද අපි සමාජගත කරන්නේ, තේරුම් ගත හැකි වෙන පරිද්දෙන් එහි තියෙන ප්‍රායෝගික වටිනාකම අපි කියන ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එක කියලා. ඒක අවබෝධ වෙන පරිද්දෙන් කොහොමද මේක මේ පුද්ගලයාට පැහැදිලි කරලා දෙන එක තමයි දෙවෙනි ස්කිල් එක. මේ පොඩි උදාහරණයක් හැටියට අපි ගමුකෝ පොඩි ජාතක කතාවක් වුණා. එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනවත්. දැන් පව් කරපුවාම අපාය යනවා. දැන් ඒ ස්ටේට්මන්ට් එක ගන්නකෝ ඒ ප්‍රකාශය. දැන් අපි කෙනෙක්ට අපාය කෙනෙක් පිළිගන්නත් පුළුවන්, පිළිගන්න නැති වෙන්නත් පුළුවන්. ඒක පුද්ගලානුබද්ධ සාධකයක්. එතකොට එහෙම වුණොත් අපාය පිළිගන්නේ නැති කෙනාට පව් කිරීම කොතරම්නම් ඒක අර අපි කියනවා නියාමනය කරන සාධකයක් අපාය පිළිගන්නේ නැති කෙනාට නැති වෙන්න පුළුවන්. තේරුණාද? අපාය පිළිගන්නේ නැත්නම් ඒ පුද්ගලයා අපි කිව්වොත් එහෙම ඔබ පව් කරොත් අපාය යනවා කියලා. අපාය පිළිගන්නේ නැත්නම් පව් කරන එක නියාමනය කරන්නේ මොකක්ද? එතකොට ඒකට අපි කරන ප්‍රායෝගික අපි ඒකට ගේන රිප්ලේස්මන්ට් එක මොකක්ද? රයිට්, ඒක ආදේශ කරන අපි ගේන සංකල්පය මොකක්ද? අපාය පිළිගන්නේ නැති පුද්ගලයාට. තේරුණාද? මේ වගේ බොහෝම මේ සූක්ෂම කරුණු ඉස්සරහට අපි කතා කරනවා. උපදේශන ක්‍රියාවලිය තුළ කොහොමද මේ ප්‍රායෝගිකම දහම් කොටස් අපි ආදේශ කරගන්නේ? අපි යොදාගන්නේ? පරිශීලනය කරන්නේ කොහොමද? භාවිතා කරන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. තනිකරම ඉස්සරහට අපි මේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකකින් මේ ප්‍රෝග්‍රෑම් ටික කරමු කියලා අපි මේ සංවිධායක මඩුල්ලේ අපේ ආදරණීය ගෞරවනීය මේ නිදර්ශ අමාලිටත් අපි ආදිත්‍ය සේනාරත්නත් මම කිව්වේ අපි ඉස්සරහට ගියේ මේ කොහොමද ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් ටිකක් කතා කරමු. අපි ටිකක් විෂය කරුණු කතා කරපු නිසා. විශේෂයෙන්ම මේ අද අපි කතා කරන්න යන මාතෘකාව මේ සතිය පදනම් කරගත් ප්‍රජානන චිකිත්සාව. සතිය පදනම් කරගත් ලෝකයේ මේ තරමටම සාර්ථක පරීක්ෂණ කරලා තියෙන වෙන කිසිම මනෝචිකිත්සක ක්‍රමයක් නැහැ. මේ තරම් ඵලදායීව, මේ තරම් ව්‍යාප්තව මං හිතන්නේ සාමාන්‍ය මානසික ආතතියේ ඉඳලා රයිට් උමතු දක්වා ඉතා විශාල පරාසයක ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී භාවිතා කරන්නට පුළුවන්. මේ මනෝචිකිත්සක ක්‍රමය ගැන ලෝකේ බොහෝ දෙනා කතා වෙනවා. බොහෝ තැන්වල මේක භාවිතා කරනවා. අවාසනාවකට මේක භාවිතා කරන්න පුළුවන් ඕනෑ තරම් පසුබිම සම්පත්තියෙද්දී යම් කිසි රාමුවකට අපේ ජනතාව කොටු වෙලා ඉන්න නිසා මානසික සෞඛ්‍යයට මෙම ක්‍රමය භාවිතා කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. සාකච්ඡාවේදී අපි ඉස්සරහට කතා කරමු. ඒ වුණත් ලෝකය සාමාන්‍යයෙන් ආගමික පසුබිමකින් තොරව, ආගමික නිර්වචනයකින් තොරව බුදුදහම ජීවන ක්‍රමයක්, ජීවන දර්ශනයක් ලෙස පිළිගත්, බාරගත් බොහෝ දෙනා මෙයින් ගත යුතු ප්‍රයෝජනය ලබා ගනිමින් සමහර වෙලාවට එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න වගේම ආධ්‍යාත්මික ජීවිතේ තවත් ගැඹුරට යන්නට බොහෝ බටහිර දෙනා තුළ යම්කිසි ප්‍රවණතාවයක් පැහැදිලි ලෙසම දක්නට ලැබෙනවා. ඔව්, ලංකාවේ ඕනෑම ආරණ්‍ය වනගත ආරණ්‍ය සේනාසනයක් බලන්නකෝ. කොච්චර සුදු හාමුදුරුවෝ ඉන්නවද? ලංකාව විතරක් නෙමෙයි, තායිලන්තේ, බුරුමේ කොටක් බටහිර දෙනා මේ ප්‍රවණතාවයට අනුගත වෙමින් සිටිනවා. ඒ නැතත් එදිනෙදා ජීවිතය තුළ මේ මයින්ඩ්ෆුල්නස් එක පදනම් කරගත්, සතිය පදනම් කරගත් චිකිත්සක ක්‍රම දැන් ඔවුන් රෝහල් වලට අන්තර්ගත කරලා තියෙනවා. පාසල් වලට අන්තර්ගත කරනවා. කොටින්ම කිව්වොත් දේශපාලන ප්‍රවාහයට පවා අන්තර්ගත කරලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය වගේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ලෝකේ වැඩ ගන්න මේ අපේ දැනුම බුදුරජාණන් වහන්සේ මේ දහම ආරක්ෂා කරගෙන ආවේ අපි. මේ දහම මේ ලෝකෙට ඉතුරු කරලා දෙන්න පුරුදු කරන්නේ අපි. එහෙනම් ඇයි අපි මේකේ ප්‍රයෝජන ගන්න නැත්තේ?
අන්නේ ප්‍රයෝජනේ ගන්න තමයි අද අපි මේ මාතෘකාව කතා කරන්නේ. හරි, අපි පටන් ගමු. සතිය ගැන මතකනේ කතා කරා. ඒ වචනේ මතක ඇතිනේ. අපි ඔක ඕනේ තරම් අහලා ඇති. මේක ලෝකෙ කොච්චර පුරුදු කරනවද කිව්වොත් මේකට තියෙන ප්‍රධානම ලස්සනම උදාහරණය තමයි ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තය ඇලබාමා ප්‍රිසන් එකේ මේ කරන ලද මයින්ඩ්ෆුල්නස් ප්‍රොජෙක්ට් එක ගැන. එහි ඇත්තටම ගෞරවයේ හිමි විය යුතුයි ගෝයෙන්කා මැතිතුමාට. ඒ තමයි මේ සතිය ලොව ප්‍රචලිත කිරීමට මෑත කාලේ පහළ වූ එක පුරෝගාමිකයෙක්. ගෝයෙන්කා ජී කියලා කියන්නේ ගෝයෙන්කා මහතා. ඔබ බලන්න මයින්ඩ්ෆුල්නස් ලංකාවේ වුණත් ඔහුගේ ශාඛා තියෙන ලෝකේ පුරා ශාඛා තියෙන ඔවුන්ගේ මේ ඇලබාමා ප්‍රාන්තයේ මේ ප්‍රොජෙක්ට් එක කරාට පස්සේ ඔබ දන්නවද හරි ලස්සන වැඩක් වුණා. එහි අර රීඇඩ්මිෂන් රේට් එක නැවතත් සිරගත වීමේ ප්‍රවණතාවය සැලකිය යුතු මට්ටමේ මට මතකයි 60%කින් පවා අඩු වුණා. සැලකිය යුතු මට්ටමින් අඩු වුණා. නැවතත් සිරගත වීමේ ඔබ දන්න ලංකාවේ වුණත් සාමාන්‍ය හිරගෙදරක් ගත්තාම එකම සෙට් එක තමයි කරකේ ඇතුළට එන්නේ. එතකොට කොයිතරම්නම් බන්ධනාගාර පුනරුත්ථාපනය සාර්ථකද ලංකාවේ කියන එක ලංකාවේ විතර නෙමෙයි ලෝකෙක හැමතැනම හැමෝම මේකට විසඳුමක් හොයනවා. ඊට පස්සේ මොකද උනේ මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල දැක්වුවා. ඊට පස්සේ ඒක ව්‍යාප්ත වෙලා වසර ගණනක් මේක සාර්ථකව පැවතුණා. හදිසියෙම පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වුණා. මොකද හිරෙන් එළියට යන මිනිස්සු මේ මොකද්ද මේ ක්‍රමය මෙහි මූලාශ්‍ර කොයිද කියලා හොයාගෙන ගිහිල්ලා අවසානයේදී බුදුදහම හමු වෙලා බුදුදහම වැළඳගත්තා. ඒ ප්‍රවණතාවයක් බවට මේකපත් වුණා. එනේන මිනිස්සයා හිරෙන් එළියට ගිහලා බෞද්ධ වෙනවා. ඊට පස්සේ මොකද කරේ? ඇමරිකාවේ බොහොම මේ සාර්ථක බුද්ධියංශ සේවාවක් ඔබ දන්න උන්ට මේක දැන් ආරංචි වෙලා මේ බුදුදහම ජනගත කිරීමේ මේ වැඩපිළිවෙල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙනවා කියලා යම් ප්‍රශ්නත් නැකිච්ච නිසා මේ සිර මැදිරිය තුළ සිර කඳවුර තුළ සිදු කරන ලද ඒ වැඩසටහන නතර කරන්න සිදු වෙනවා. ඔය වගේම ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් සිද්ධ වුණා බිහාර් ප්‍රාන්තයේ බිහාර් බන්ධනාගාරය තුළ. ඉතාමත්ම සාර්ථකයි. මේ පිළිබඳ වාර්තාගත චිත්‍රපටි කිහිපයකුත් තියෙනවා. ඔබට YouTube වල බලන්නත් පුළුවන්. අපි ෂෙයා කරන ලින්ක්ස් ටික මේ සතිය පදනම් කරගත්ත මේ චිකිත්සාව. මේක චිකිත්සාවක්. මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක චිකිත්සාවක් වෙන්නේ කියලා. ගොඩක් මානසික ගැටලු තියෙන අයට විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ සිර කඳරුවක් තුර ඉන්නකොට ඕනෙම කෙනෙක් අපි සිරගත වුණොත් අපි දන්නවනේ අපේ සිරගත වීම මානසික ගැටලුවක් නේ. ඒතර බහුතරයක් සිරබත් කන්නට සිදුවන්නේ ඔවුන්ට අනිවාර්යයෙන්ම මානසික ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස බහුතර අවස්ථාවලදී. ක්ෂණික කෝපය කියන්නේ මානසික ගැටලුවක්. ද්වේෂය, තරහව, වෛරය, ක්‍රෝධය මේවා ඔක්කොම මානසික ගැටලු. මේවා සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න. මේ ලෝකේ අනිත් රටවල් මේක ප්‍රයෝජන ගන්න. දැන් මයින්ඩ්ෆුල්නස් ක්ලිනික්, මෙඩිකල් ක්ලිනික් එකට එහා පැත්තෙන් තියෙනවා මයින්ඩ්ෆුල්නස් ක්ලිනික් එක. ඒක සමහර වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ මයින්ඩ්ෆුල්නස් ක්ලිනික් එකට සති දෙක වැඩසටහනට ගිහිල්ලා එන්න. ප්‍රෙෂර් එක බහිනවා, සීනි බහිනවා, ආතතිය බහිනවා. තරහා යන එක අඩු වෙනවා. මේ ලෝකයේ මෙච්චර මේක ජනගත කරද්දී බහුල වශයෙන් භාවිත කරද්දී අපි ලංකාව විතරක් තාම එකතන පල් වෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. මම ඒක දැන් මෙතෙන්දි කියන්නම්. පළවෙනි එක තමයි අපේ ආගමික දෘෂ්ටි කෝණය. දැන් හිතන්න බලන්න මම මේක කලිනුත් මේක මං හිතන්නේ මේ වැඩසටහන් මාලාව තුළ සඳහන් කරා නිකන් භාවනාව කියලා ගහන්නකො Google එකේ ඉමේජස් වල. ගොඩක් භාවනා කරනවා පේන්නේ වයසක කට්ටිය. වයසක අය. මෙඩිටේෂන් කියලා ගහන්න Google එකේ එන්නේ තරුණ පින්තූර. තේරුණාද? මේක තුල ලොකු අපේ සමාජගත වෙච්ච දෘෂ්ටිගත වෙච්ච ගැටලුවක් තියෙනවා. මොකද්ද භාවනා කරන්නේ මේ ආගම අපි පරිශීලනය කරන්න ඕනේ වයසට ගියපුවම කරන්න වෙන වැඩක් නැති වුණා. බුදු දහමේ පවා සඳහන් වෙනවා මේක මේ ජරාවට පත් වෙන්න කලින් මේක පුරුදු කරා. රයිට්. ඒක නිසා මේ සමාජ පසුබිම අපිට බලපානවා. දෙවෙනි පසුබිම තමයි භාවනාව කියන වචනේ ගෑවෙන නිසා. එතකොට භාවනා කරන්නේ මොනවද? හිතේ ප්‍රශ්න තියෙන අය. භාවනා කරන්නේ කවුද? මේ වෙන මොනොත් කරන්න බැරි අය. නිකමු තමයි භාවනා කරන්නේ. නැත්නම් මුකුත්ම කරන්න බැරි උනා භාවනා කරන්නේ අවුල් ගියපු අය. ඒකම නැත්නම් භාවනා කරොත් අවුල් වෙනවා. මේ භාවනාව කියන වචනය තුල එකතු වෙලා තියෙන මේ පුදුමාකාර මේ මිත්‍යා මත, වැරදි මත, භාවනා කරපුවම පිස්සු හැදෙනවා. වැරදි මත රැසක් නිසා
මේ ක්‍රමවේදය ජනගත කරන්න බැරි වෙන සාර්ථක වැඩපිළිවෙලක් මම හිතන්නේ මීත්‍රිගල නිස්සරණ වණින් අපේ උඩුගම ධම්මජීව නායක හාමුදුරුවෝ වැඩපිළිවෙලක් කරගෙන යනවා සතිපාසල සහ සතිය පදනම් කරගත් වැඩපිළිවෙල. ඒක තවත් සාර්ථක වෙන්න අපිට උපකාර කරන්න පුළුවන් මේක තවත් කෝණකින් කතා කරන්න ගත්තොත්. විශේෂයෙන්ම උපදේශන ක්‍රියාවලිය තුළ මේ භාවනාව කියන වචනයට වඩා මම පෞද්ගලිකව යෝජනා කරන්නේ මානසික අභ්‍යාසය කියන මෙන්ටල් එක්සර්සයිස් කියන වචනේ. මොකද අර ස්ටිග්මා එක අර වැරදි මතය අපි බිඳවත්තන්න ඕන නිසා. සමහරව අහනවා ඩොක්ටර් මේක භාවනාවක්ද? මම කියන්නේ නැහැ පැහැදිලිව මේක මානසික ව්‍යායාමයක්. අපි බුදුදහම අනුව භාවනාවේ තියෙන අර්ථකථන ඒවා අපි ඇත්තටම කතා කරමු වෙනමම. භාවනාව ගැන අපි හැමෝම දැනුවත් විය යුතුයි. නමුත් මේ සමාජයේ භාවනාවට තියෙන බය අකමැත්ත සමහර වෙලාවට මේ විරෝධය නිසා අපි උපදේශන ක්‍රියාවලියක් තුළ මේක කතා කරනකොට ඒ වචනේ නැතුව මානසික අභ්‍යාසයක්. කිසි වැරද්දක් නැහැ ඒකේ. මේක හිතෙන්නේ කරන්නේ. අපි දන්නවා කායික අභ්‍යාසය තියෙනවා. PT තියෙනවා, right? physical training. එහෙම නැත්නම් අපි දන්නවා ව්‍යායාම තියෙනවා. අපි කායිකව ව්‍යායාම කරන්නේ කායික සුවපත්භාවයට. ඒතකොට මානසික ව්‍යායාමයක් මේක කරන මානසික සුවපත්භාවයට. ලියලා හරි තියාගන්න. මොකද මේ නිර්වචනේ ඉතාමත්ම වැදගත්. නිර්වචන. මොකද භාවනා කරනවා කිව්වහම right හැමෝම හිත භාවනා කරන හාමුදුරුවොත් නිකන් බොහෝම සාන්ත දාන්තව බොහෝම නිකන් ආදරයෙන් බොහෝම ඇදීලා පැදීලා ඒ කියන්නේ තියෙන අර පරිශීලක භාවය. පරිශීලක භාවය ගොඩාක් අඩු වෙනවා. ආකර්ෂණීය භාවය ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා පළවෙනිම කාරණාව හැම කෙනෙක්ම හිතට ගත යුත්තේ right මේක මානසික අභ්‍යාසයක් බව ඔබ තේරුම් ගත යුතුයි අන් අයට තේරුම් කරවිය යුතුයි. ඒ තුලින් මෙය සමාජගත කිරීමට අපිට තියෙන ලොකුම බාධාවක් අපි අයින් කරගන්නවා. ලොකුම බාධාවක් අපි අයින් කරගන්නවා. හරි නේද? right. එහෙනම් මට අවසරයි මේ දැන් අපි කළු ලෑල්ලට යමු. එතකොට මේක මම රෙකෝඩින් එකක් හැටියට තමයි අද යන්නේ. එකක් තමයි මේ සංඥා ගැටලු මග හරවා ගන්න. ඒ නිසා තමයි අනිත් මට තවත් දේශනයක් මේ වෙලාවට රාත්‍රී කාලේ තියෙන නිසා ඔබ මේක ශ්‍රවණය කරන ගමන් මම වෙනත් වැඩ කටයුත්තක් වල නිරත වී සිටිනේ. ඒනොත් මේක අවසානයේදී අපි ඔබත් සමග සජීවීව එකතු වෙනවා සජීවී කතාබහකට. එතෙන්දී ඔබත් එක්ක තියෙන සියලුම ගැටලු අපි විසඳන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට හැම දිනාටම පොඩි යෝජනාවක් කරන්න කැමති. අපි මේ ගෲප් හරහා හරි පෞද්ගලිකව හරි මේ පිළිබඳව ගැටලු අපිට යොමු කරන්න අපි මේවා සාකච්ඡා කරමු. පැහැදිලි කරගමු. මේවා තියෙන සියලුම සැකසංකා නැතුව කොහොමද ධර්මානුකූලවත්, මනෝවිද්‍යානුකූලවත්, ප්‍රායෝගිකවත් මේ සතිය පිළිබඳ පදනම් කරගත් ප්‍රජානන චිකිත්සාව කොහොමද අපි සාර්ථකව දැනගන්නේ? මේක ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි කොහොමද මේක අපි ප්‍රායෝගිකව අත්හදා බලන්නේ කියලා අපි අපේ තුලින්ම මුලින්ම මේක ප්‍රායෝගිකව අත්හදා බලලා ඊට පස්සේ අපි කොහොමද අපේ උපදේශන ක්‍රියාවලිය තුළ මේක යොදාගන්නේ කියන එකත් සාකච්ඡා කරමු. මම හිතන්නේ තව ඉදිරි සති දෙකක් විතර වගේ මම ඔබත් සමග රැඳී සිටිනවා මේ මාතෘකාව සම්පූර්ණයෙන්ම අපි කතා කරලා ඉවර කරනකම්. right. හරි. හොඳයි. ඔන්න මම කළු ලෑල්ල භාවිතයට ගන්නවා. එතකොට මොන හරි අපැහැදිලි තැනක් ගැටලුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි අනිවාර්යයෙන්ම මේක කතා කරමු. right? මොකද මේක මේ සංකල්පය ඊ타ත්ම පැහැදිලිවම ඔබ අවබෝධ කරගත යුතුයි. එතකොට මම මෙහි පළවෙනි වචනේ අපි ගමු. මේ සතිය කියන වචනේ. සතිය කියන වචනේ සාමාන්‍ය සිංහල තේරුම තමයි එළඹ සිටි සිහිය. ඒ කියන්නේ මම මේක ටිකක් ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කරලා දෙන්න අවසර පතනවා. අපි දන්නවා අපි කතා කරනවා මේ අවධානයේ නාභිගත කිරීම. එහෙම නැත්නම් මේකේ සිංහල වචනේ තමයි focus කියන්නේ. focusing.
ෆෝකස් වෙනවා කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක අපි අපේ ඉන්ද්‍රියන් අපේ ක්‍රියාත්මක වන ඉන්ද්‍රියන් නිශ්චිත අරමුණකට මේක පුළුවන් නම් ලියා ගන්න පොඩි සටහනක් දාන්න. නිශ්චිත අරමුණකට යොමු කරනවා. නිශ්චිත අරමුණකට යොමු කරනවා. අපි ඒකට කියනවා ෆෝකස් කියලා. එහෙම නැත්නම් මේක මේ අපි කියනවා නාභිගත කිරීම, අවධානය නාභිගත කිරීම. මෙන්න මේ නාභිගත කිරීමේ මොහොත තමයි, මේ නාභිගත කිරීම තමයි සිහිය කියලා හඳුන්වන්නේ. සිහිය. ඒ කියන්නේ අපේ භාවිතයට ගත හැකි ඉන්ද්‍රියන් සියල්ල නිශ්චිත අරමුණකට යොමු කරනවා. නිශ්චිත අරමුණකට. මම නැවතත් ඒක පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ චූටි උදාහරණයකින්. හරි. දැන් බලන්න ඔබට කළු පාට පසුබිමක් පේනවනේ. ඔබට පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. right. දැන් මෙතන මේ කළු පාට පසුබිමේ දැන් මම සුදු පාට උන තිතක් නිර්මාණය කරනවා. right. මම ඔයගලන්ට කියනවා මම ආරාධනා කරනවා දැන් මේ සුදු පාට තිත දිහා බලන්න. සුදු පාට තිත දිහා බලන්න. සුදු පාට තිත දිහා බලාගෙන ඉන්න. දැන් බලන්න හොඳට බලන්න මේ සුදු පාට මේ කළු පාට පසුබිමේ තියෙන සුදු පාට තිත දිහා හැමෝම බලන්න. වැඩ තිබුණත් බලන්න. වැඩ නවත්තලා බලන්න. තත්පර 10ක්. හොඳට බලන්න මේ සුදු පාට රවුම දිහා කළු පාට පසුබිමක. දැන් මොකද වෙන්නේ? ඔබ දැන් ඇස් දෙක ඔබේ මෙතෙන්. right? ඔබ අහගෙන ඉන්නේ මම මේ සුදු පාට තිත ගැන කියන එක ගැන නේ. ඊළඟට මොකද්ද කියන්නේ කියලා නේ. බලන්න ඔබ දැන් වටපිට බලන්නේ. ඔබ මේක දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔබේ ශරීරයෙන් කිසිම දැනුවත්භාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරන්නේ ඔබේ ඉන්ද්‍රියන් ටික යොමු වෙලා තියෙන්නේ. මෙන්න මේ සුදු පාට තිත දිහා. right? ඔබ මෙතන ඉන්ද්‍රියන් දෙකක් භාවිතා කරන එකක් තමයි ඔබේ ඇස සහ මේ උපදේශ ලබා දෙන ඔබේ කන. බලන්න. දැන් ඔබේ මේ වෙලාවේ සිහිය තියෙන්නේ කොතනද? මෙන්න මේ සුදු පාට රවුම තුල. තේරෙනවද සිහිය කියන එකේ තේරුම? දැන් ඒ කියන්නේ මෙතෙන්දි දැන් ඔබේ ඉන්ද්‍රියන් ටික භාවිතයි. භාවිතයට ගත හැකි ඉන්ද්‍රියන් ටික ඔක්කොම භාවිතයි. ඔබට මෙතන පුළුවන් නම් මේක අල්ලන්න. දැන් කළු ලෑල්ලක වගේ තිබිලා මේක අල්ලන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි තුමු ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ අල්ලනවා කියලා. එතෙන්දි ඉන්ද්‍රිය භාවිතයි. තව ඉන්ද්‍රියක් භාවිතා කරනවා. කියන්නේ මේ ඔක්කොම ඉන්ද්‍රියන් ටික භාවිතා කරන්නේ මේ එක තොරතුරක් එක අරමුණකට. අරමුණ එකයි. අරමුණු දෙකක් නෑ, එක අරමුණයි. ඉන්ද්‍රියන් හැමදේම අපිට තවත් භාවිතා කරන ප්‍රබලම ඉන්ද්‍රියන් තමයි සිත. ඒතකොට අපි කල්පනා කරන්නේ සිත කියන්නේ ඉන්ද්‍රියක්. ආයතන වලින් ගත්තොත් ආයතන ධාතු විභාගයේදී සිත කියන්නේ ආයතනයක්. ඒතකොට මේ අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ මේ සුදු පාට රවුම ගැන. right? අපි තව උදාහරණ අපි ඔය ගොඩක් කතා කරන mindfulness walking කියලා කියන්නේ. ඇවිදීම කියලා ගන්නකො මිනිස්සෙක් ඇවිදිනවා. දකුණු කකුල පෙරට වම් කකුල මිනිස්සෙක් ඇවිදිනවා. එතකොට ඇවිදින මොහොතේ අපේ අවධානය තියෙන්නේ කොහෙද? අපේ අරමුණු වෙලා තියෙන්නේ කොහොමද? අපේ අරමුණ ඇවිදීමේදී සිදුවෙන චලනයන්ට ශාරීරික චලන වලට තමයි අපේ ඒ වෙලාවේ අපි මොනවද අරමුණු කරන්නේ? අපේ ඉන්ද්‍රියන් දෙක එකක් තමයි අපේ ශරීරය භාවිතා කරන ඉන්ද්‍රියන් දෙක තමයි අපේ ශරීරය සහ අපේ ඇස. එතකොට මේ දෙන්නම විස්තර මෙයාට කියන්නේ හිතට කියන්නේ මොනවා ගැනද? මේ ඇවිදීමේ ක්‍රියාවලිය ගැන. අරමුණ තමයි මේ ශාරීරික චලන නොහොත් ඇවිදීම. වෙන මුකුත් ගැන හිතන්නේ නැහැ. වෙන මුකුත් බලන්නේ නැහැ. වෙන මුකුත් අහන්නේ නැහැ. වෙන මුකුත් කරන්නේ නැහැ. කරන එකම දේ තමයි ඇවිදීම. අන්න ඒ ඇවිදීම ගැන ඔබේ ඉන්ද්‍රියන් භාවිතා කළ හැකි සියලුම ඉන්ද්‍රියන් භාවිතා කරනවා සහ වැදගත්ම ඉන්ද්‍රිය වෙච්චි ඔබේ මනස භාවිතා කරනවා. තේරුණා නේද?
හරීම වැදගත් මේ සංකල්පය මේ 100 කියන සංකල්පේ තේරුම් ගන්න. දැන් මේ වෙලාවේ ඔබ මේ අරමුණු එක්ක ඔබ ඇවිද්දොත් ඔබේ සිහිය තියෙන්නේ කොහෙද? ඇවිදීම තුල. ඔබේ සිහිය තියෙන්නේ කොහෙද? ඇවිදීම තුල. දැන් මේ සිහිය කියන සංකල්පේ තේරුණාද? සිහිය කියන සංකල්පේ තේරුණාද? right. එතකොට මෙතෙන්දී අපි මොනවද උත්සාහ කරන්නේ? මෙතෙන්දී අපි මොනවද උත්සාහ කරන්නේ? මෙන්න මේ ફોකසින්. මෙන්න මේ ફોකස් එක එහෙම නැත්නම් මේ නාභිගත කිරීම, අරමුණකට නාභිගත කිරීම. අරමුණකට නාභිගත කිරීම කාලයත් සමග වැඩි කරන්න. කාලයත් සමග වැඩි කරන්න. කාලයත් සමග. කාලය. ඒ කියන්නේ වැඩි වෙලා දැන් එකම ફોකස් එක වැඩි වෙලාවක් මේක දිහා බලාගෙන ඉන්නවා. වැඩි වෙලාවක් මේ අරමුණ අල්ලගෙන ඉන්නවා. මේකම අරමුණු කරනවා. මේකම අල්ල ගන්නවා. මේකම ફોකස් කරගෙන ඉනකොට ඊට පස්සේ අපිට ගොඩනගෙනවා මොකද? අවධානය කියනා උදේ අවධානය. ඒතකොට අවධානය ගොඩනගෙන්නේ මේ නාභිගත කිරීම කාලයත් සමග එකතු වෙනවා. කාලය ටයිම්. ආයි තේරුණේද? එක අරමුණක් අපි හිතින් අල්ල ගන්නවා ඉන්ද්‍රියන් ටික පාවිච්චි කරලා. ඒක තමයි ફોකස් කියලා කියන්නේ. right? ඉතින් හිතින් තමයි අපි මේ අරමුණ අල්ලගන්නේ. හිතින්. එතකොට හිත පාවිච්චි කරන්නේ ඉන්ද්‍රියන්. දැන් පොඩි උදාහරණයක් හැටියට මම ආයි පොඩි සරල විග්‍රහයක් කරන්නම්. දැන් මේ තියෙන අපේ සිතනේ. මේ සිත මේ ඉන්ද්‍රියන් 5 දෙනාගෙන් අරමුණු ගන්න. ඉන්ද්‍රියන් 5 දෙනාගෙන්ම අරමුණු ගන්න. එයාට 5 දෙනාගෙන් අරමුණක් නැත්තම් එයා මේ හිතෙන්ම අරමුණක් ගන්නවා. 5 දෙනෙක් නෑ එයාට හිතින් එකක් එයා ගන්නවා. හැමතිස්සෙම මෙයාට සිතට පවතින අරමුණක් ඕනේ. සිතට පවතින අරමුණක් ඕනේ. අරමුණක් නැති වුණොත් ඔබේ මේ පංචස්කන්ධය තුල ඔබේ ශරීරය තුල හිතට තව දුරටත් අරමුණක් ගන්න බැරි වුණොත් තමයි ඔබේ මරණය සිදුවෙන්නේ. තව දුරටත් අරමුණක් ගන්න දෙයක් නැහැ. ඒතකොට තමයි මැරෙන්නේ අපි. චුතිසිත පහළ වෙන්නේ එතෙන්දී. ඒක ටිකක් ගැඹුරුයි. අපි පස්සේ කතා කරමු. බොහොම සරල මේ කතන්දරේ. දැනට මට කියන්න තියෙන්නේ දැන් හිතන්න මෙහෙම දැන් අරමුණක් 5 දෙනාගෙන් ගන්නවා. බැරි වෙලාවත් මේ 5 දෙනාගෙන් නැත්තම් එයාගෙන්ම හරි ගන්නවා. මොකද මේකට උදාහරණ. සිතින් සිතක් අරමුණක් ගන්න අවස්ථා. උදාහරණ chat box එකේ ගහන්න බලන්න. සිතින් සිතක් අරමුණු කරන අවස්ථා 5 දෙනාගෙන් නැතුව. 5 දෙනාගෙන් නැතුව සිතින් සිතක් අරමුණු කරන අවස්ථා. මොකද සිතට අරමුණක් නැතුව ඉන්න බෑ. එයා හැමතිස්සෙම එයාගේ පැවැත්ම තියෙන්නේ මේ අරමුණ ඇතුලේ. ඔව් හරි. පළවෙනි එක තමයි සිහින, හීන. right? දෙවෙනි එක තමයි මොනවද? දෙවෙනි එක තමයි මතක. right? අතීත ආවර්ජන වෙන්න පුළුවන්, අනාගත ගන්න පුළුවන් සිතින් සිතක් අරමුණු කරන අවස්ථාවක්. ඊට පස්සේ ඒ ඔස්සේ අපි හිතාගෙන යනවා. right? ආයෙත් අපි ගමු මේක ටිකක් ධර්මානුකූලව මම පැහැදිලි කරන්න. මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන ක්‍රියාවලිය ටිකක් පැහැදිලි කරන්න. මේ එක ඉන්ද්‍රියෙක් ගමුකෝ අපි ගමුකෝ ඇස. ඇස ඇසුරින් මම පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් බලන්න දැන් මේ ඇස තියෙනවා. right? මේ ඇස තියෙන මේක ඇතුලේ තියෙන හරස් කඩ මම මෙහෙම පෙන්නන්නම්. මේ කාචය මෙතන යන ස්නායුවක්. හරිද? දැන් හිතන්න බලන්න අපේ අරමුණ ඇවිල්ලා අපි හිතමුකෝ ගහක් කියලා. ගහක් අරමුණ වෙනවා අපිට. ගහක් වගේද? ගහක් වගේද? හත්තක් වගේද? හරි ගහක් අරමුණ වෙනවා. ගහක් කියලා සලකන්න. කරුණාවෙන් සලකන්න ගහක්. ඒතර ගහක් අරමුණ වෙනකොට දැන් මෙතන අපිට තියෙනවා මෙතන අරමුණු කරන වස්තුවක් තියෙනවා. අරමුණු කරන වස්තුවක් තියෙනවා. එතකොට මෙතන අපේ තියෙන ඉන්ද්‍රියක් තියෙනවා. ඉන්ද්‍රියක් තියෙනවා. මේ ඉන්ද්‍රිය තිබුණට නැති නේද? මලමිනියකත් ඉන්ද්‍රිය තියෙනවනේ. මේ ඉන්ද්‍රිය මේක රිසීවර් එකක් තියෙනවා. මේ ඉන්ද්‍රිය තුළ මේ සජීවී කොටසක් තියෙනවා. සජීවී කොටසක්. ඒකට අපේ ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රසාදය කියලා. චක්කු ප්‍රසාදය කියලා. ප්‍රසාදය. ඒ කියන්නේ මේක ඇක්ටිව් රිසීවිං කොම්පොනන්ට් එකක් තියෙනවා. ඇක්ටිව් එකක් තියෙනවා. එතකොට මේක ඇක්ටිව් ප්‍රොසෙස් එකක්.
හොඳට මතක තියාගන්න මේක ඇක්ටිව් ප්‍රොසෙස් එකක්. කර්මය නිසා තමයි වෙන්නේ. තෘෂ්ණාව සහ මෝහය නිසා. ඒක තමයි ඒකට බලය දෙන්නේ, ජවය දෙන්නේ. එතකොට මේ අරමුණ තියෙන්න ඕනේ, ඇස තියෙන්න ඕනේ. මේ දෙක එකට චක්කු ප්‍රසාදේ වැටුණාම චක්කු විඥානය කියන එක තියෙනවා. සිත කියන එක කෙනා ඇති වෙන්නේ එහෙමයි. චක්කු විඥානය. චක්කු විඥානය සිංහල මගේ. චක්කු විඥාන. මේ සිත කියන එක කෙනා හැදෙන්නේ එතන. තේරෙනවද? මේ වෙලාවේ ඔගොල්ලෝ ගහ දිහාම බලාගෙන ඉන්නකොට රයිට් ඉස්සෙල්ලාම ඔන්න ගහ අරමුණ වුණා. ඔන්න චක්කු විඥානය කියන එක හටගත්තා. ඊට පස්සේ දැන් මෙතනින් පණිවිඩය යනවනේ. මෙතනින් යන්නේ කහ ළඟටද? මෙතනින් අපි හිතමුකෝ දැන් මේ අපේ මොළ ගෙඩිය ගන්නකෝ. මේක ඉන්ද්‍රියක් රයිට්. දැන් මෙතනින් යනවා. රයිට් අපේ මනෝද්වාරයට යනවා. මනෝද්වාරයට යන්නේ මේක මොකක් හැටියටද? මනෝ ආරම්මණයක් හැටියට. මොනවාද? මනෝ ආරම්මණයක්. මනෝ ආරම්මණයක් කියලා කියන්නේ මනෝ අරමුණක් හැටියට. මානසික අරමුණක්. මෙතනින් ඇතිවෙච්ච චක්කු විඥානය මේක හදලා එතනින්ම ඒක ධර්මය අනුව නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වුණාට ඇති වෙලා නිරුද්ධ වුණාට සිග්නල් එක මෙහාට ට්‍රාන්ස්පෝර්ට් කරනවා. කොහාටද? අපේ මන ආයතනයට. මන ආයතනයට ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ මනෝ ආරම්මණයක් හැටියට. එතකොට ඒක යන්නේ විද්‍යුත් සිග්නල් එකක් හැටියට. සිග්නල් එකක්. දැන් අපි ඇත්තටම ගහ ඉවරයි දැන් ගහේ කතාව. දැන් යන්නේ මෙන්න මේ සිග්නල් එකේ කතාව. මේ කරන්ට් එකේ කතාව. ඉලෙක්ට්‍රිසිටි එකේ කතාව. ඉලෙක්ට්‍රිසිටි එකේ කතාව තමයි මේ ඇතුළට යන්නේ. ඊට පස්සේ ඒක ඔස්සේ රයිට් සංකීර්ණ ක්‍රියාවලි රසක් සිද්ධ වෙනවා. සංකීර්ණ ක්‍රියාවලි රසක් වෙනවා. මේ අනුව සංඥාව පහළ වෙනවා. රයිට් මොලේ එක්තරා අඳුනා ගැනීමක් වෙනවා. ඒ අඳුනා ගැනීම අනුව ක්‍රියාත්මක වීමක් වෙනවා මානසිකව. ඒක කියනවා සංස්කාරය කියලා. ඊට පස්සේ ඒකත් එක්ක තවත් විඥානය හට ගැනීමක් ඒ ඔස්සේ නාම රූප ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. අපි වැඩ කරන්නේ අපි මේ එන සිග්නල් අපි අර්ථකථනය කරන විදිහට. මේ අපි දකින දේ එක එක්කෙනා එක එක විදිහට අර්ථකථනය. කුටින්ම කිව්වොත් මේ ඉන්ද්‍රියන් අනුව වුණත් අපි සාමාන්‍යයෙන් ඔය බයෝ සයිකොලොජි වලදී අපි මේක ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ අපේ මේ මනෝ ජීව විද්‍යාව යටතේ අපි මේක සඳහන් කරලා දෙනවා. මේ කියන්නේ අපි එකිනෙකාගේ වුණත් ඇහැකට ඇහැක් වෙනස්. ඇහැකට ඇහැක් වෙනස්. කියන්නේ ඔබට පේන ගහ නෙමෙයි මට පේන්නේ. පෙනීම පවා මේ මට්ටමේදී පවා අපි වෙනස්. අපි දකින්න අපිට පේන්නේ අපේ මේ ඉන්ද්‍රියන් පෙන්නන දේ. ඔබට පේන ගහ නෙමෙයි මට පේන්නේ. මගේ කැමරාවයි ඔබේ කැමරාවයි වෙනස්. මේ ලෙවල් එකේදී පවා. එතකොට මේ ඇතුලේ වෙනස් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට මේ එක් දේට එක් අරමුණට අපි දෙන අර්ථකථන අපේ මනෝ විඥාන වෙනස්. අපි ඒවා අපිට කුසලයෙන් හදා ගන්න පුළුවන්, අකුසලයෙන් හදා ගන්න පුළුවන්. ඕනෙම දෙයක් අපිට පුළුවන්. පොඩි උදාහරණයක් හැටියට දරුවෙක් අම්මා කෙනෙක් දරුවෙකුට පාරේදී ගහනවා. අපිට හිතන්න පුළුවන් අනේ කොච්චර දෙයක්ද අපි කුසලයෙන් ගත්තොත් මේ අම්මා දරුවා හදන්න නෙමෙයිම කරන්නේ කියලා. අපිට අකුසලයෙන් ගන්න පුළුවන් අපෝ මොකද්ද මේ අම්මා මේ පාරේ මේ ළමයට ගහන්නේ කියලා. තේරෙනවද කියන දේ? එතකොට මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙන්නේ ඔළුව ඇතුලේ. ඒකයි මේක කියන්නේ මේක මානසික අභ්‍යාසයක්. දැන් මේකේ පදනම මොකද්ද? අපේ මාතෘකාවට ආවොත් අපිට පේන මේ අරමුණ මෙයා කරන්නේ මොකද්ද? අපේ මොළ ගෙඩියෙන් කරන්නේ මොකද්ද? මෙයාම අල්ලාගෙන ඉන්නවා. කරන වැඩේ අල්ලාගෙන ඉන්නවා. වෙන තැන්වල හිත විසිරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපේ හිත කියලා කියන්නේ ඉතින් හරිම චංචල විසිරෙන කෙනෙක්නේ. එයාට අරමුණක් අල්ලගෙන ඉන්න බෑ. එයාගේ මානසිකව රයිට් අපේ හිත ගොඩාක් ඒවා අල්ලගෙන ඉන්නේ. තේරෙනවද? එයා එක අරමුණක් ගත්තාම හිතන්න බලන්න අපිට පොඩි දෙයක් මතක් වුණා කියලා. පොඩි දෙයක් හිතන්න බලන්න මේ වෙලාවේ ඔබට ඔබේ රාජකාරී තැන මතක් වුණා කියන්නකෝ. බලන්න ඒ ඔස්සේ හිත කොච්චරනම් චිත්ත පරම්පරාවල් මානසිකව ඇති වෙනවද? මනාරම්මණයට කොච්චර මේ මනෝද්වාරයට මානසික අරමුණු ඇති වෙනවද?
නිසා හොඳට මතක තියාගන්න මෙයා ඇතුලේ ලොකු ෆැක්ටරියක් තියෙනවා. මෙයා විසිරිලා ඉතිරි පැතිරිලා තියෙන අපිට තියෙන මානසික රෝග මනෝව්‍යාධි දැන් පොඩි උදාහරණයකට දැන් අපි කතා කරන්නේ නෑනේ මේ බල්ලන්ට ඇති වෙන මේ බින්නෝන්මාදය. බලු බින්නෝන්මාදයක් ගැන අපි කතා කරන්නේ මිනිස්යාගේ බින්නෝන්මාදය ගැන. මේ මානසික රෝග මානසික ව්‍යාධි මෙන්න මේ මොළයේ නම් වූ ඉන්ද්‍රිය නිසා තමයි ඇති වෙන්නේ. මේක ඉන්ද්‍රියක්. මෙයාගේ ඇතුලේ මෙයා බාහිරෙන් අරමුණු අරගෙන මෙයාට අරමුණු තියෙනවා මෙයාට අල්ල ගන්න. එක්ක 5 දෙනාගෙන් එන එකක්. එහෙම නැත්නම් තමන්ගේම එකක්. ඒ ඔස්සේ මෙයා වැඩ කරනවා. එතකොට මෙයාගේ තියෙන ගැටලු නිසා තමයි අපිට මානසික ආබාධ අසනීප ඇති වෙන්නේ. ඔබ දන්න දැන් හදවතේ සහ රුධිර නාලවල ගැටලු නිසා රුධිර පීඩනය එනවා. අග්න්‍යාශය සහ බාහිර පේශිවල තියෙන ප්‍රශ්න නිසා දියවැඩියාව වෙනවා. රයිට් කොලෙස්ටරෝල් වැඩි වෙනවා අපේ මේද පරිවෘත්තීය ක්‍රියාවලිය අක්මාවේ ගැටලු නිසා. රයිට් බඩවැල් වල තියෙන ප්‍රශ්න නිසා ગેස්ට්‍රයිටිස් ඇති වෙනවා. ඒ වගේ මානසික ආබාධ ඇති වෙන්නේ මෙන්න මේ මොළයේ නිසා. එතකොට මොළයේ ක්‍රියාවලිය තමයි මනස කියලා හඳුන්වන්නේ. මේ වචන බුද්ධාගමේ එනකොට පටලවා ගන්න එපා. මනස කියලා කියන්නේ බාහිර සමාජයේ එන අර්ථකථනය. බුදුදහමේ අපි කතා කරන්නේ මනෝ ආරම්මන ගැන. මනෝ විඥාන ගැන. තේරෙනවද? එතකොට දැන් මේක පටලවා ගන්න එපා මේ විද්‍යාත්මක පැහැදිලි කිරීමත් එක්ක. ඒ වුණත් ක්‍රියාවලිය තේරුම් ගන්න. එතකොට අපි සතියේදී කරන්නේ මොකද්ද? මෙයාට අරමුණක් දීපුවාම ඒ අරමුණේම මෙයා තියාගෙන ඉනවා. මෙයාගේ විසිරිච්ච ස්වභාවය අඩු කරන්න. මෙයාගේ විසිරුණු ස්වභාවය මෙයාගේ මේ අධික්‍රියාකාරීත්වය අඩු කරන්න. අධික්‍රියාකාරීත්වය දන්නද ADHD කියලා කියන ළමයිනේ ADHD කියන ළමයි. අපේ මනසට අපේ හැමෝටම අපිට මානසික අධික්‍රියාකාරීත්වය තියෙනවා. ADHD බබාලා ගන්න. ඌන අවදානම් අධික්‍රියාකාරීත්ව බබාට. ඒ බබාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒගොල්ලන්ට වැඩක් ફોකස් කරගන්න බෑ. ફોකස් කරගන්න බැරි වුණාම ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? වැඩක් හරියට කරගන්න බෑ. වැඩේ භාගිත වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි හැමෝටම මානසික ADHD තියෙනවා. මානසික ADHD තියෙනවා. ලස්සන කතාවක් ළමයි. මානසික ADHD තියෙනවා. අපි හැමෝටම මේ මානසික අධික්‍රියාකාරීත්වය මෙන්න මේ මානසික අධික්‍රියාකාරීත්වය නිසා අපේ මොළයේ තියෙන මේ ඉදිරිපස කොටස රයිට් අපි කියන මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා. පූර්ව කණ්ඩික කපාල කොටස. මේ පූර්වයේ තියෙන කොටස නළලට පිටිපස්සෙන් තියෙන කොටස. මෙයා තමයි ඇත්තටම අපි මොළය කියලා කියන හැම එකක්ම කරන්නේ මෙයා. අපි කියන higher executive functions මොළෙන් කරන සියලුම උසස් මානසික ක්‍රියාකාරකම් කරන්නේ මෙයා. මේ වචනේ ලියා ගන්න පුරුදු කරගන්න. prefrontal cortex. ඔබේ තීරක ගැනීම, විනිශ්චය, සැලසුම් කිරීම, රයිට් දේවල ಗುಣදොස් ගුණාගුණ බැලීම මේ හැම දෙයක්ම කරලා දෙන්නේ මෙයා. මෙයා තමයි මේ හැම දෙයක්ම කරලා දෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙයාට වැඩ කරන්න නම් අනිත් අය වගේ නෙමෙයි මෙයාට ටිකක් කාලය අවශ්‍යයි. මෙයාට ඇනලයිස් කරන්න කාලය අවශ්‍යයි. මේ මානසික අධික්‍රියාකාරීත්වය නිසා මෙයාට හරියට වැඩ කරගන්න බෑ. එතකොට අපේ මේ විනිශ්චය කිරීම, ಗುಣදොස් බැලීම, අපේ ප්‍රඥාව, අපේ බුද්ධිය මේ එකක්වත් වැඩ කරන්නේ මේ මානසික අධික්‍රියාකාරීත්වය නිසා. එතකොට මේ සතියේ තියෙන පළවෙනිම අවශ්‍යතාවය තමයි මෙන්න මේ ફોකසින් කියන එක පුරුදු කිරීම. ફોකසින් පුරුදු කරන්නේ නැතුව අපිට මේ ප්‍රජානන චිකිත්සාව කරන්න බෑ. ફોකසින් පුරුදු කරන්න. ફોකස්. එහෙම නැත්නම් මෙන්න මේ සිහිය සතිය. එළඹි සිහිය. සතිය නොහොත් එළඹි සිහිය. සතිය නොහොත් එළඹි සිහිය. ඊට පස්සේ ඔන්න එතකොට මතක තියාගන්න. රයිට්? අපේ මාතෘකාවට. එතකොට මතක තියාගන්න. දැන් ඕන අපි කතා කරා ફોකස්. එක දිගට ફોකස් කරගෙන ඉන්නකොට කාලයත් එක්ක ફોකස් කරගෙන ඉන්නකොට කාලයත් සමග. you need time for this. කාලය. ඔබට ගොඩ නැගෙනවා අවධානය කියනා වූ දේ. අවධානය. අපි ඒකට කියනවා attention.
ඊළඟ වචනේ තමයි තව දුරටත් කාලය තව දුරටත් ඔබ අවධානය එහෙම නැත්නම් මේ සිහිය පවත්වාගෙන යනකොට ඔබේ මේ අවධානය ඔබ පවත්වාගෙන යනකොට අපිට ගොඩනගෙනවා ඒකාග්‍රතාවය. ඒ අරමුණට හුරු වෙන ගතිය. අපි කියනවා concentration කියලා. concentration අරමුණට හුරු වෙනවා අපි. ඒ කියන්නේ මුලින් අපි ගහ දිහා බලාගෙන හිටියා. ටික ටික හිත විසිරෙනවා. ඒත් අපි ගහම බලනවා. හිත විසිරෙනවා ගහම බලනවා. බලපන් ගහ දිහා. අර ගහ, මේ ගහ කියලා ගහ දිහා බලනකොට අන්තිමේදී මොකද වෙන්නේ? හිත හීලා වෙනවා. කාලය සමග තවදුරටත් කාලය සමග හිත හීමෙලා નિરાයාසයෙන්ම වැඩි ආයාසයකින් තොරව ඒ අරමුණම ගන්නා ස්වභාවයකට අපිපත් වෙනවා. අරමුණම ගන්නා ස්වභාවය. එතකොට අර අරමුණම හිත ගන්නවා. එයා ලේසියට ගන්නවා. දැන් ඔය අමාරුවෙන් කරන කෑල්ල දැන් ඉවරයි. ඒකටම තමයි අපි සමාධිය කියලා මේකේ බෙදීම් ගොඩක් තියෙනවා. රයිට්? මුලින්ම මේක උපචාර සමාධිය, පරිකර්ම සමාධිය, ආර්පණා සමාධිය, උපචාර ආර්පණා කියලා සමාධි කොටස් දෙකක් තියෙනවා. රයිට්? ඊපස්සේ සමාධි මට්ටම් තියෙනවා. රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය ඔය සමාධි. දැන් මේ වහපුවම බය වෙන්න එපා. මේ නුහුරු නුපුරුදු ප්‍රායෝගික නොවන දේවල් නෙමෙයි. මෙච්චරයි පුරුදු කරන්න. එකක් ફોකස් කරා අවධානය දිගටම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක උඩින් කන්සන්ට්‍රේෂන් එක කරනවා. ඔය විශේෂම කසින භාවනා වගේ භාවනාවලදී මේක බොහොම ප්‍රකටව පේනවා. කසින මණ්ඩලයක් හදනවා. අපි හිතමුකෝ දැන් පීත කසිනේ කියලා කහපාට ફોකස් එකක් දිහා බලාගෙන ඉන්නවා. දිගට මේක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ හිත ඒක ගන්න ස්වභාවයක් එනවා. රයිට්? ඒක තමයි මේ මෙන්ටල් ප්‍රොසෙස් එක මතක තියාගන්න මේ සතිය තුල අපි පුරුදු වෙන ફોකස් එක. ඒතර මේ මුල් කොයල්ල තමයි ටිකක් අපිට ශක්තිය වැය කරන්න ඕනේ ඇක්ටිව් වෙන්නේ. ඊට පස්සේ ඒ ඔස්සේ ඇති වෙන කොටස. ටිකින් ටික අපිට ඒක හුරු දෙයක් බවට පත් වෙනවා. මම නිකන් උදාහරණයක් ගන්නකෝ. ඕගලන්ගේ කවුරු හරි දැන් මැනිකේ මගේ හිතේ සින්දු අහනවා කියමුකෝ. මේ දවස්වල නිකනුත් ඇහෙනවා. දිගින් දිගටම වැඩි වාර ගානක් ඔබ අවධානය මේ සින්දුව ඇහෙනකොට අපි මොකද අපි මොන වැඩේ කරත් ඒක දිහා අහගෙන ඉන්නවනේ. ඒකේ තියෙන ඒ ප්‍රණීතභාවයට අපි ඔක් ගැන කතා කරන්නේ මේ සින්දුව ගැන. ඒකේ තියෙන ප්‍රණීතභාවයට අපි කතා කරගෙන යනකොට මොකද වුනේ? අපේ හිත ටික අපි අවධානය යොමු වෙනවා ඒකට. දිගින් දිගටම කාලයත් එක්ක නැවතත් අවධානය යොමු කරනකොට හිත ඒ සින්දුවම ගන්න ස්වභාවයක් එනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අපෝ මගේ ඔළුවෙත් මේක ඇහෙනවා. නිදාගන්න ගියත් ඇහෙනවා මැනිකේ මගේ හිතේ. ඇයි අන්න හිත අර ඒ අරමුණ ගන්නා ස්වභාවයටපත් වෙන අරමුණට හුරු වෙනවා. ඔක ફોකස්. එතකොට තමයි මෙන්න මේ අපේ හිතේ තියෙන මේ අධික්‍රියාකාරීත්වය මම මේක ෂෙයා කරන්නම් අනිවාර්යෙන්ම මම මේ කුරුටු ගාන එක ෂෙයා කරන්න. ඒතර ඒක තමයි අද ප්‍රසන්ටේෂන් එක රයිට්. එතකොට මේ අපේ මේ අධික්‍රියාකාරීත්වය හිතේ තියෙන අධික්‍රියාකාරීත්වය නිසා අපිට නොතේරෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. අපිට නොතේරෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. හරි, මේ අධික්‍රියාකාරීත්වය නිසා මේ හිතේ ස්වභාවය අපිට තේරුම් ගන්න අඳුනගන්න බැරි වෙලා තියෙනවා. මම මේකට පොඩි උදාහරණයක් ගන්නම්. හිතන්න බලන්න. දැන් මේ ස්ක්‍රීන් එකක් තියෙනවා. රයිට්? ජනේලයක් කියලා තියමු. මේ ස්ක්‍රීන් එක දිහා ඉතාමත්ම වේගයෙන් දෙයක් චලනය වෙනවා. එතකොට මේ චලනය වෙන වස්තුව අපිට පේන්නේ නැහැ. චලනය වෙන ඔබ්ජෙක්ට් එක පේන්නේ ඒකේ තියෙන වේගය නිසා. අපිට පේන්නේ චලනය විතරයි.
චලනය විතරයි. ඒ වගේම තමයි අපිට ගෝචර වෙන්නේ ළමයි. අපිට ගෝචර වෙන්නේ මේ හිතේ අපි ධර්මයෙන් කතා කරොත්. අපිට ගෝචර වෙන්නේ මෙන්න මේ චෛතසික පරම්පරාවන්, චෛතසිකයන්. චෛතසිකයන්. කියන්නේ හිත ගොඩක එකතුවක්. හිත ගොඩක එකතුවන් තමයි අපිට පේන්නේ. රයිට් හිත ගොඩක එකතුවක් තමයි අපිට පේන්නේ. කියන්නේ මම තේරෙන භාෂාවෙන් කිව්වොත් අද ඉස්සර මතක අපිට අර ෆිල්ම් රෝල් අපි තිබුණා. එතකොට මේ ෆිල්ම් රෝල් වල මේ පටි කීපයක් තියෙනවනේ මේ අතර මෙහෙම හිස්තැන් තිබුණා. මේ ෆිල්ම් රෝල් එක වේගයෙන් චලනය වෙනකොට තමයි අපිට ෆිල්ම් එක පේන්නේ. එතකොට අපිට මේ රෝල පේන්නේ මේ එක් රූප රාමු පේන්නේ අපිට පේන්නේ මේ ඔක්කොගේම ප්‍රතිඵලය. මේකේ තියෙන වේගය නිසා මේ අධික්‍රියාකාරීත්වය නිසා අපිට මේක හදන කෙනා පේන්නේ හරියට මේකේ දුවපු කෙනා පේන්නේ වගේ අපිට පේන්නේ යාගේ චලනය විතරක් වගේ. රැකර ගිනි පෙරෙල්ලක් කයියෙන් කරකවනකොට ගිනි වලල්ලක් පේන්නේ. ඒ වගේ අපිට මේ කෙනා පේන්නේ. මේ වගේම තමයි අපිට අපේ හිතේ ක්‍රියාකාරීත්වය පේනවා. හිතේ ප්‍රතිඵලය පේනවා. අපිට තරහ යනවා. අපි බනිනවා, දොස් කියනවා, කේන්තියෙන් ගහනවා, කොටනවා. ඒව ඔක්කොම ප්‍රතිඵලය. හිතේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය නිසා අපිට අර මුල් හිත මේකට මුල් වෙන හිත පේන්නේ. ඒක තාම මානසික අවස්ථාවේ තියෙනකොට මේක තාම සිතුවිල්ලක් වෙලා තියෙනකොට අපිට මේක පේන්නේ. නිසා මෙයා හදන දේ, මෙයා හදන හැටි, මෙයා තමයි හැම දෙයක්ම මතක තියාගන්න. ජීවය පවා පවතින්නේ මෙයා මත නම්. ජීවයත් එක්ක පවතින හැම දෙයක්ම ඕනේ දෙයක් මෙයා තමයි හදන්නේ. ලෙඩ හදන්නෙත් මෙයා, බය හදන්නෙත් මෙයා, සතුට හදන්නෙත් මෙයා. ඔක්කොම එකම දේ. අපිට මේ හදන කෙනා පේන්නේ නිර්මාපකයා පේන්නේ. අපිට පේන්නේ නිර්මාණයේ ප්‍රතිඵලය විතරයි. ඉතින් අපි ප්‍රතිඵලයට රැවටෙනවා මෙයා අඳුරගන්න නැති නිසා. මෙයා දන්නේ නැති නිසා මෙයා පෙන්නන එක ඇත්තයි. මෙතන තියෙන්නේ ගිනි වලල්ලක් මිසක් පෙනෙල්ලක් නෙමෙයි කියලා අපි හිතනවා. හැබැයි මේ ගිනි පෙනෙල්ලේ ස්වභාවය තමයි. මොකද අපි මෙතන ගිනි වලල්ලක් තියෙනවා කියලා පිළිගෙන ඒක මත වැඩ කරනවා. හැබැයි පෙනෙල්ල දවසක මොකද වෙන්නේ? නිවෙනවා. එදාට වලල්ල නැති වෙනවා. ඒක තේරෙන්නේ අපිට. මොකද අපි පෙනෙල්ල දන්නේ වලල්ලයි අපි බලන්නේ. වලල්ලයි අපි පිළිගන්නේ. එතකොට මේ සතිය ප්‍රදානම් කරගත් මේ ප්‍රජානන චිකිත්සාවේ බොහොම වටකතිය ඉතාමත්ම වැදගත් ඉතාමත්ම වටිනා මේ න්‍යායාත්මක කරුණක් මම මෙතෙන්දී ඉස්මතු කරලා දෙන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න. අපිට පේන්නේ මේ ප්‍රතිඵලය අපි පිළිගත්ත නිසා හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නොදැනුවත් භාවය නිසා මෙයාව නොදන්න නිසා අපිට මෙයාව පේන්නේ නැති නිසා අපි මෙයාගේ ප්‍රතිඵලයට අපි ඇලුනා. ප්‍රතිඵලය අපි බාරගත්තා. අපි බාරගත්තා මේක නිට්ටයයි කියලා. අපි බාරගත්තා මේක මාර සැපයි කියලා. සැපයි කියලා බාරගත්තා. ඒ වගේම මේක මගේ කියලා බාරගත්තා. මේක ආත්මයි. මමයි මේ විඳින්නේ. මේ මගේ කියන ස්වභාවයෙන් ගත්තා. ඒක තමයි වලල්ල. හැබැයි පෙනෙල්ල ඒක නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඊට වඩා වෙනම දෙයක් තමයි මේ හිත කියලා කියන්නේ. අන්න ඒක අඳුනගන්න ක්‍රමය තමයි මේ චර්යාව තුළදී අපි ඉගෙන ගන්න. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි අපි දන්න අපිට දැනෙන බොහොම ලේසි අරමුණක් දෙන අපේ හිතට. මෙතන ඉඳපන්. මෙතන ඉඳගෙන අපි නිරීක්ෂණය කරනවා. මෙයාගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනකොට මෙයාව මෙතන තියාගන්න මෙයා ස්ලෝ වෙනවා. එතකොට මේ තිරේ පුරාට දුවපු ඩොට් එක කියලා හිතන්න.
මේ මෙයා දුවන ටික ස්ලෝ කළ මෙතන තියාගන්න හදනවා මෙතන දුවනවා අවසානයේදී මෙයාව අපිට දර්ශනය වෙනවා. අපිට අම්මෝ මේ ඉරි ගොඩක් කියලා දිග ණයෙක් කියලා පෙනුනට මේ ඉන්නේ එක පුංචි තිතක් විතරනේ. මෙතන ණයෙක් නෑනේ. මෙතන මෙච්චර විදුලි මේ මෙතන මේ වලල්ලක් කියලා පෙවුනත් මෙතන වලල්ලක් නෑ. මෙතන තියෙන පෙනෙල්ලක් නේ කියලා දර්ශනය. මෙතනින් අපිට මෙතෙන්දි තමයි අපිට මෙයාගේ අනිත්‍ය බව. ඒ අනිත්‍ය බව තුළ සැපක් නැති බව. මේ දුක්ඛ කියලා කියන්නේ මේ නිකන් මේ කඳුළු වෙන දුක නෙමෙයි ළමයි. මේක ස්වභාවයක්. මේක ක්වොලිටි එකක්. පාලි සිංහලයි ගනකොට මේ පටලවා ගන්න එපා. මේ පාලි වචනයක් කතා කරන්නේ දුක්ඛ කියලා. ස්වභාවයක්. ඒක ක්වොලිටි එකක්. නිකන් සිංහල දුක නෙමෙයි. සහ ආත්මයි කියන එක. අනාත්මයි කියන එක. අනාත්මයි කියන එක. මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මට අයිති දෙයක් නෙමෙයි. මේක මගේ දෙයක් නෙමෙයි. මේක හේතු නිසා ඇති වෙලා හේතු තියෙනකන් තිබිලා හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. මං කොච්චර මම කනවා මම බොනවා මම ජීවත් වෙනවා කිව්වට නෑ. මේක හේතු නිසා වෙන දෙයක්. මේක කන්ටිනියුේෂන් ප්‍රොසෙස් එකක්. මේක අනවබෝධය නිසා අපි කියන මෝහය කියලා. අපි දන්නේ නෑ ඇත්ත. අනවබෝධය නිසා ඇති වෙන දෙයක් සහ ඒ අනවබෝධය නිසා ඇති වෙච්ච දෙයට අපි පෙම්බැන්දා ලෝභ කරා. ඒක පිළිගත්ත නිසා අපිට පැවතෙන්න අවශ්‍ය කරන කැමැත්තක් ඇති වුණා. ඒක තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තමයි සල්ලි ගොඩ ගහන තණ්හාව නෙමෙයි. ආයතන වචනේ පටලවා ගන්න එපා. බුදුදහමේ තණ්හාව සහ සිංහල තණ්හාව කියන්නේ දෙකක්. අපේ ගෞරවනීය සාහිණාන්සලා ඉන්නවා. පාලි භාෂාව ගැන දන්න. දෙකක්. පවතින්න තියෙන අවශ්‍යතාවය කැමැත්තයි මේක අල්ලගත්ත නිසා මේක එල්ලිලා ඉන්න හදන කැමැත්ත. එල්ලිලා ඉන්න හදන කැමැත්ත. මොකද මේක ඇත්තයි සැපයි කියලා ගත්ත නිසා. අපි ඇත්තයි සැපයි කියලා ගත්තේ මේකේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තේ නැති නිසා. එතකොට මෝහය නිසා තමයි අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි ඊතුරු සංසාර චක්‍රය මෙතන. අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප සලආයතන ඔය ආදී විදිහට අපේ එක්සිස්ටන්ස් එක අපේ සංසාර චක්‍රය ඇති වෙන්නේ මෙන්න මේ ගැටලුව නිසා. එතකොට මෙන්න මේ ගැටේ ලෙහෙන තැන තමයි. මෙන්න මේ ගැටේ ලෙහෙන තැන තමයි අපි අද කතා කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තොත් සම්මා සති සම්මා සමාධි. ඒ කියන්නේ මෙන්න මේක තියාගන්න එක සම්මා සති නිවන් පිණිස නිවැරදිව තියාගන්න එක සම්මා සති ඒ තුලින් ගොඩනගෙන එක තමයි සම්මා සමාධිය. එතනින් එහාට නිවන. තාමත්ම වැදගත් අපේ සාංශාරික ජීවිතයට පවා ඔබට ඉතාමත්ම වැදගත් කරුණු ටිකක් තමයි මෙතෙන්දී අපි සඳහන් කරන්නට යෙදුනේ. අනිත් වැදගත්ම කාරණාව තමයි මොකක්ද? වැදගත්ම කාරණාව. මේ නිසා ඔබට ඔබේ සේවා ලාභීන්ට දෙන්න පුළුවන්. මේ මානසික ව්‍යාධි, මනෝව්‍යාධි අපි ගම්මුකෝ මේක යොදන්න බැරි තැනක් නෑ. මේ ක්‍රමය මේ හිත හරියට මේක හිතක් විතරයි කියලා අඳුනගත්තොත් මේක හිතක් පමණයි කියලා අඳුනගත්තොත් මේ අඳුනා ගැනීම මේ අවබෝධය අංක 1 ඕනෙම විෂාදියකට ඕනෙම කාංසාවකට ඕනෙම බීතිකාවකට ඕනෙම දෙයකට ඕනෙම බීතිකාවකට ඕනෙම මානසික ගැටලුවකට අපි කියන ස්ටේබල් සයිකෝසිස් කියලා. ඒ කියන්නේ කල්පනා කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන ඕනෑම මනෝව්‍යාධියකට කල්පනා කරන්න පුළුවන් වාඩි වෙලා ඕනෑම මනෝව්‍යාධියකට මේක භාවිතා කරන්න පුළුවන්. මේක භාවිතා ඉතාමත්ම සාර්ථක ඉතාමත්ම ප්‍රතිඵලදායක ක්‍රමයක් මේක. තේරෙනවද? ඔන්න ඔය බේසික් එක හරියට ඔයගොල්ලෝ ඔලුවට දාගත්තොත් ඔන්න ඔය බේසික් එක ඔලුවට දාගත්ත මේක හරි ලේසි. හරි ප්‍රයෝජනවත්. හරිද? මේක විශේෂයෙන්ම අපි මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි කියන එක මේ ලෝකෙට අඳුන්නලා දුන්නේ මනෝචිකිත්සක ක්‍රමයක් හැටියට. මෙන්න මේ ජෝන් කොබැක්සින්
ජෝන් කොබැට්සින් කියන කෙනා. Google කරලා බලන්න. මෙයා තමයි mindfulness based cognitive therapy. mindfulness based cognitive therapy කියන එක හඳුන්වනවා. ඊට පස්සේ mindfulness based stress reduction කියන මේ ක්‍රම දෙක මනෝචිකිත්සක ක්‍රම දෙක හඳුනාගත්තේ. හැබැයි මතක තියාගන්න. සතිය පිළිබඳ පදනම් කරගත් මේ මනෝචිකිත්සාව අපි සමාජගත කරනකොට අපේ රීතියක් තියෙනවා. ඒක බටහිර රීතියක්. ඒක බෞද්ධ උපදේශයට අදාළ නැහැ. අපි කතා නොකරොත් හොඳට මතක තියාගන්න. අපි කරන ලොකු අසාධාරණ ලෝකයක් කතා කරන්නේ නැහැ මේකෙන් ප්‍රයෝජන ගන්නවා. අපි මේක කතා කරන්න මොකද්ද? මේක හැදුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක ලෝකෙට දායාද කරේ. ඇසතු බෝධි මූලයේදී උන්වහන්සේ මේක පුරුදු කරලා තමයි උන්වහන්සේ උතුම් වූ සම්බෝධියටපත් වුණේ. ඒ සම්බෝධියටපත් වෙලා උන්වහන්සේ දේශනා කරන හැම ධර්මයක්ම ඉලක්ක වෙලා තියෙන්නේ මෙන්න මේ අවබෝධය අපිට ඇති කරගන්න. එතකොට මානසික ප්‍රශ්නිකදී විතරක් නෙමෙයි මුළු මහත් ජීවිතයේදීම මිනිසාගේ ක්‍රියාකාරීත්වය පැවැත්මට හේතුව කුමක්ද? මේ තෘෂ්ණාව සහ මෝහය විනිවිද දකින්න අවශ්‍ය කරන ප්‍රඥාව ඇති කරන ක්‍රමවේදයයි මේක. ඒක සෙල්ලමක් නෙමෙයි. මේක අපි හැමදාම දැක්ක දේ වෙනස් විදියට දකිනවා. හැමදාම දැක්කේ අපි වලල්ල හැටියට. හැබැයි ගිනි පෙනෙල්ල දකින ක්‍රමවේදය තමයි. එහෙම නැත්නම් විදර්ශනාව තමයි මේක. වෙනස් විදියට, විශේෂ විදියට දැකීම. විවිධාකාරයෙන් පස්නේ විදර්ශනාවට. සඳහන් කරලා දක්වන්න කැමතියි. ඉන්සාලා මතක තියාගන්න. මේක හැම කෙනෙක් ඔබ දන්නවා ඔබට CBT ගැන ඉගෙන ගන්න පුළුවන්. CBT කරන්නේ නැතුව වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මයින්ඩ්ෆුල්නස් එක මේ සීය සතිය අපි හැමෝම පුරුදු කරන්නේ නැතුව අපි හැමෝම මම මේ කතා කරපු විෂය කරුණු ටික මම දන්නේ මම මේක පුහුණු කරන නිසා. ඔබට මේ දේශනාවට ශ්‍රවණය කරලා එහෙම නැත්නම් මේ නෝට් එක බලලා මේක ලියන්න පුළුවන් වෙයි. හැබැයි කෙනෙකුට දෙයක් කියන්න ගියපුවාම මේක ඇඟේ නැතුව, මේක අවබෝධේ නැතුව මේක කරන්න බැරි දෙයක්. ඒ නිසා මම ආරාධනා කරනවා හැම දෙයකට හැම කෙනාටම මේක පුරුදු කරන්න, මේක පුහුණු කරන්න, අවශ්‍ය දේ ගන්න. එතකොට අපිට පුළුවන් වෙනවා ඉස්සරහට මේක ගැන ඉතාමත්ම සාර්ථකව මේ කතා කරන. මම හිතන්නේ අපි ඊළඟට මේ mindfulness based cognitive therapy එහෙම නැත්නම් මේ සතිය පදනම් කරගත් ප්‍රඥාන චිකිත්සාව ගැන වැඩි විස්තර කතා කරලා අවසාන කොටසේ අපි ප්‍රායෝගිකව පෙළ දහමට අනුවම මේ භාවනාව, මේ මානසික අභ්‍යාසය පුරුදු පුහුණු කරලා අද අපි දේශනාව අපි සමාප්ත කරමු. අපි මේ විදිහට යන්. එතකොට නම් පොඩි සුළු විරාමයක් අපිට දෙන්න ඊළඟ වීඩියෝ එක අපි ප්ලේ කරනකම්. හොඳයි. අපිත් එක්කම රැඳී සිටින්න ඉවත් වෙන්න එපා. මේ වීඩියෝ එක අපි මේ කොටස පළවෙනි කොටස මෙතනින් සමාප්ත කරනවා.